සුබ දවසක්. අපි අද කතා කරමු දරුවන්ගේ බුද්ධි වර්ධනයට ඉවහල් වන කරුණු කාරණා කීපයක් පිළිබඳව. අපි හැමෝගෙම ප්‍රාර්ථනය තමයි අපේ දරුවා හොඳින් ඉගෙනගෙන විභාග ටික හොඳට සමත් වෙලා ඉහළට යන එක. එතකොට ඒ වගේම තමයි වර්තමාන සමාජයේදී උගත්කම කියන එක ඉතා වැදගත් වෙලා තියෙනවා. ඉගෙනුම අත්‍යවශ්‍ය කාරණයක්. දරුවා අනාගතයේදී නියැලෙන රැකියාව හෝ ව්‍යාපාරය කුමක් වුණත් එයා හොඳින් ඉගෙනුමක් ලබා තියෙනවා නම් ඒ දරුවගේ ව්‍යාපාරය හෝ රැකියාව එයාගේ සමාජ තත්ත්වය වඩා ඉහළට ඇති කර ගන්නට පුළුවන් වෙනවා. ඒ නිසාවෙන් දරුවෙකුට නිවැරදි අධ්‍යාපනයක් ලබා දෙද්දී දරුවගේ බුද්ධිමත් බව, බුද්ධි මට්ටම ඉතා ඉහළගේක නොපැවතුනොත් දරුවට සාමාන්‍ය අධ්‍යාපන ක්‍රමය ඔස්සේ යාමේ අපහසුතාවයක් ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා අපි දරුවෙකුගේ බුද්ධි වර්ධනය පිළිබඳව සැලකිලිමත් වීමත් ඒකට ඕන කරන යම් පියවරවල් ගැනීමත් ඉතාම අත්‍යවශ්‍ය කාරණයක්. ඔව්. බුද්ධිය කියන්නේ මනස සහ ස්නායු පද්ධතිය එකතුවෙන් සිද්ධ වෙන කාරණයක්. ඒ නිසා දරුවෙකුගේ බුද්ධිය වර්ධනය කෙරෙහි බලපාන සාධක රාශියක් තියෙනවා. එම සාධකයන් නිසි පරිදි ඉටු කර දීම ඉතා අත්‍යවශ්‍යයි. ප්‍රධාන කොටම කියන්නට ඕන කාරණයක් තියෙනවා. විවිධ මතභේද තිබුණත් අපි මේ ගැන කතා කරමු. ඥානමය සාධක. සමහර වෙලාවකදී නම් කියනවා ඥානමය සාධකවල ලොකු බලපෑමක් නැහැ කියන දේ. ඔව්, පේන්නත් තියෙනවා. නමුත් මතක තියාගන්න මවගේ පියාගේ රැකියාව හෝ උගත්කම ගැන නෙමෙයි මේ කතා කරන්නේ. සමහර විට ඉතා ඉහළට ඉගත්කමක් විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් නොමැති අම්මල තාත්තලගේ දරුවෝ ඉතා හොඳින් ඉගෙන ගන්නවා. මෙහි තියෙන ලක්ෂණය තමයි ඒ අයගේ උගත්කම නෙමෙයි බුද්ධි මට්ටම. බොහෝ වෙලාවකදී මවගේ පියාගේ වෙනත් රෝග පරිසරයක් නැත්නම් ඔවුන් හොඳ මානසික තත්ත්වයකින් ඉන්නවා නම් ඥාන සාධකවල තත්ත්වය හොඳ බවයි පෙනී යන්නේ. ඒ නිසාවෙන් දරුවෙකුට උපතින් බලපාන බුද්ධිමය සාධකයක් ලෙස අපිට ඥාන සාධක සලකන්නට පුළුවන්. මේ වඩා වැදගත් වෙන්නේ අනාගතයේ දරුවන් ලබන්නට බලාපොරොත්තු වෙන ඔබට. ඔබ අනිවාර්යයෙන් මතක තියාගන්න ඔබේ දරුවා වඩා හොඳ බුද්ධිමත් උගත් බවකින් ඉහළට එන නිරෝගී දරුවෙක් වෙන්න නම් එයාට හොඳ ඥාන පරිසරයක් අපි ඇති කරන්නට ඕනේ. ඒ සඳහා ඔබ බොහෝම බුද්ධිමත් සැහැල්ලු සංසුන් මනසකින් ක්‍රියා කිරීම ඉතා වැදගත් වෙනවා. විවිධ වැරදි වැඩ කරන්නේ නැතුව, අපචාරයන් කරන්නේ නැතුව, ඒ වගේම මත්ද්‍රව්‍ය වගේ දේවල් භාවිතයෙන් තොරව, ආගම දහමට ලැබිව ඔබගේ දන්නා තරමින් යම් හොඳින් පොත්පත් ආදී දේවල් පරිහරණය කරමින් ඔබගේ බුද්ධිය යම් තරමකට වර්ධනය කරගන්න ඔබ උත්සාහ කරනවා නම් මතක තියාගන්න ඔබගේ ඥාන සාධකවල තත්ත්වය හොඳ වෙන්නට පටන් ගන්නවා. එය දරුවන්ටත් හුරුවක් ලෙස ලැබෙනවා. ඒක කාරණයක්. ඊළඟට දැනටමත් අපිට දරුවන් ලැබිලා ඉන්නවා නම් ඒ ඉන්න දරුවන්ගේ එන ඥානය දැන් ඇවිත් ඉවරයි. හැබැයි මතක තියාගන්න මෙතනින් එහාට අපිට පුළුවන්කම තියෙනවා දරුවගේ බුද්ධිය වර්ධනය කිරීම සඳහා ඕන කරන ඉතුරු සාධක ටික හදන්න. සමහර වෙලාවකදී දරුවට ඥානමය වශයෙන් ලොකු බුද්ධිමත් බවකට ඕන කරන දේවල් ලැබී නොතිබුණත්, හොඳින් මතක තියාගන්න එසේ ලැබී නොතිබුණත් අපි ඉන් මෙහා පැත්තේ තියෙන ඉතුරු සාධක ටික වඩා හොඳ මට්ටමකින්, සාධනීය මට්ටමකින් වර්ධනය කළොත් දරුවට හොඳ බුද්ධියක් හිමි කර දීමේ හැකියාව අපිට තියෙනවා. ඒ බුද්ධිමත් මාවය මත දරුවා හොඳ ඉගෙනුමකටත් නිසකවම යනවා. මොනවද අපිට කරන්න පුළුවන් දේවල් සහ ඒහා සම්බන්ධයෙන් අපේ අවධානය යොමු විය යුතු කාරණා ගැන කතා කරමු. ප්‍රධාන එකක් තමයි දරුවගේ පෝෂණය. මව්කිරි දීම ඉතාම වැදගත් දෙයක්. දරුවෙකුට අම්මන්ට හැකි උපරිමයෙන් මව්කිරි දීම සිද්ධ කරන්න ඕනේ අවම වශයෙන් මුල් මාස 4 සහ 6 අතර කාලය. හැකිතරම් දරුවට මව්කිරි ලබා දෙන්න. යම් හේතුවක්, සාධාරණ හේතුවක් නිසා දරුවට වෙනත් ෆෝමියුලා එකක් බාහිර කිරි දෙන්නට සිද්ධ වුණා නම් ඒ ගැන දැන් ඔබ ලත වෙන්න එපා. ඔබේ දරුවට එසේ දෙන්නට සිදු වී තිබුණා නම් ඒ ගැනත් දැන් ලත වෙන්න එපා. මොකද ඒක එක සාධකයක්. අපිට එහා පැත්තේ තව සාධක ගොඩක් තියෙනවා දරුවා වෙනුවෙන් ඉටු කරන්න පුළුවන්. දැන් දරුවා ඝන ආහාර ගන්න පටන් ගන්නකොට මතක තියාගන්න දරුවට ඉතා හැකි සමබල ආහාර වේලක් දෙන්නට ඕනේ. බොහෝ වෙලාවට අපේ දෙමාපියෝ කරන එක්තරා කාරණයක් තමයි විවිධ ආරංචි විදිහට අපිට දැන්වීම වල දකින්න තියෙන විදිහට අපි හිතනවා මේ දරුවට કૃතිමව හරිගස්සපු සංශ්ලේෂිත ආහාර දීම ඉතාම හොඳයි කියලා. සමහර ආහාර ද්‍රව්‍ය වල අවශ්‍ය කරන දේවල් දමා තිබුණත් ඔබ හොඳින් මතකයේ තියාගන්න ස්වභාවිකව වැවෙන එළවලු, පළතුරු, ධාන්‍ය තරම් ඉතාම හොඳ ආහාරයක් කවදාවත් કૃතිමව සංශ්ලේෂණය කරන්නට බෑ. ඒක දරුවෙකුට ප්‍රත්‍යක්ෂ වීමේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අපි දරුවා උපන් ප්‍රදේශයේ, දරුවා උපන් දේශයට හිමිව වැවෙන පළතුරු ටික, එළවලු ටික, ධාන්‍ය ටික
ඉතා හොඳින් දරුවට ලබා දීම වැදගත්. මාංශ පරිභෝජනයත් නරකමයි කියන්න බෑ පෝෂණීය වශයෙන් ගත්තාම. කිරි ආහාර සහ කිරි වලින් නිෂ්පාදිත ආහාර ඉතා හොඳයි. ඔබ ආගම දහම අනුව යම් මාංශ ආහාරයක් දෙනවා නම් එය ලබා දෙන්න ගැටලුවක් නැහැ. නමුත් අනිත් පැත්තෙන් මතක තියාගන්න වැඩි මස් මාංශ කිරි ආහාර භාවිතා කරන්නේ නැත්නම් ඊට ලැබෙන්නට ඕන කරන නිසි පෝෂණය විශේෂයෙන් ප්‍රෝටීන් ටික ලබා ගැනීම සඳහා රනිල කුලයේ ආහාර ටික ඇට වර්ග නැත්නම් මේ ධාන්‍ය සහ කොළ වර්ග ටික ඉතා යහමින් දරුවෙකුට ලබා දීම ඉතා අත්‍යවශ්‍ය වෙනවා. දරුවෙකුගේ බුද්ධිය වර්ධනයක් බලාපොරොත්තු වන හැම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්ම දරුවෙකුට කොළපලා වර්ග ටික ලබා දීමට දැඩි උවමනාවක් උනන්දුවක් ගත යුතුමයි. මතක තියාගන්න ලොකු වුණාට පස්සේ ළමයා කොළ කන්නේ නැහැ කියලා චෝදනා කර කර බැන ඉන්න එපා. අපි කල යුත්තේ දරුවාට කුඩා කාලෙදීම එම රස හුරු කරලා දෙන එකයි. ඉතින් චූටි කාලේ අපි එයාට කොළ වර්ග, ධාන්‍ය වර්ග නැතුව වෙනත් ආහාර කවල පුරුදු කළා දරුවගේ දිවට මොළයට එම ආහාර ටික පුරුදුනාට පස්සේ කොළ වර්ග ටික කවා ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේ මොහොතේ ඉඳලා උත්සාහ කරන්න දරුවට නිවැරදිව කොළ ආහාර. ඒව වලිනුත් ඉතා වැදගත් කොළ ආහාර දෙවර්ගයක් මම ඔබට සඳහන් කරනවා. ගොටු කොළ සහ මුගුණු යන්න. ඒ වගේම ලුණු විල කියන වර්ගයක් ඉතා හොඳයි. ටිකක් තිත්ත රසයි. නමුත් ඒක කවලම් කර යොදා ගන්න පුළුවන් වෙනත් කොළ වර්ග සමග මේ කොළ වර්ග තුන දරුවෙකුගේ බුද්ධි වර්ධනයට ඉතාම ඉවහල් වෙනවා. ඒ වගේම වෙනත් කහපාට එළවලු සහ පළතුරු වර්ග දරුවෙකුට ඉතා වැදගත් වෙනවා. මතක තියාගන්න සමබල ආහාර වේලක් ක්‍රමානුකූලව දරුවට ලබා දීම ඉතාම වැදගත්. ඒ එක්කම වෙනත් කෘතිම සංශ්ලේෂිත ආහාර දෙනවා නම් හැකිතරම් ඒවා අඩුවෙන් දීමත්, පැණි රස ආහාර අවම කිරීමත් ඉතා වැදගත්. ඒ වගේම ස්නායු පද්ධතිය සහ අනිකුත් සංවර්ධන කටයුතු උදෙසා ප්‍රමාණවත් තෙල් සහ මේද ප්‍රමාණයක් දරුවට අවශ්‍යයි. ඇමයිනෝ ආම්ල ප්‍රමාණයක් දරුවට අවශ්‍යයි. ඒ නිසා විශේෂයෙන් ආයුර්වේද වෛද්‍ය විද්‍යානුකූලව දරුවෙකුගේ ආහාරය ගිතෙල් වලින් හරි ගස්ස ගන්න පුළුවන් නම් දරුවට හදලා දෙන යම්කිසි මැල්ලුමක් හෝ ටෙම්පරාදු කිරීමකදී එළඟි තෙල් භාවිතා කරන්න හැකි නම් ඒයින් දරුවට ඉතා විශාල පෝෂණීය සාධකයක් ඇති කළ දෙන්නට හැකියාව තියෙනවා. ඒ වගේම තමයි දරුවෙකුට ප්‍රමාණවත් ජල ප්‍රමාණයක් ලබා දීම. දරුවාට ගැළපෙන මට්ටමට ජලය හොඳින් දෙන්නට ඕනේ. ජලය පිළිබඳ අපිට විවිධ නිර්වචන නිර්ණායක තියෙනවා. මතක තියාගන්න දරුවගේ මුත්‍රා පිට වෙනකොට මුත්‍රා වර්ණයකින් තොරව සාමාන්‍ය වතුර පැහැයෙන් මුත්‍රා පිට වෙනවා නම් එයාට ප්‍රමාණවත් වතුර ටිකක් පෙවිලා තියෙනවා. හැබැයි දරුවගේ මුත්‍රවල වර්ණය කහපාටට හුරු වෙනවා නම් ඒයින් අදහස් වෙනවා දරුවට ප්‍රමාණවත් වතුර ලැබිලා නැහැ කියලා. දරුවා මුත්‍රා කරාම සරගන්ධයක් එනවා නම් දරුවගේ දහඩියවල සරගන්ධයක් තියෙනවා නම් ඒ අදහස දරුවට වතුර මදි කියන එක ලක්ෂණයක්. ඒ නිසා දැන් ඔබ දරුවට දෙන්න ඕනේ වතුර ප්‍රමාණය පිළිබඳව හොයලා බලලා ප්‍රමාණවත් ජලය ලබා දීම ස්නායු පද්ධතියේ වර්ධනයේ ඒ වගේම දරුවගේ බුද්ධි වර්ධනයටත් ඒ ඉවහල් වෙන බව හොඳින් මතක තියාගන්න ඕනේ. ඒ වගේම තමයි දරුවෙකුට ප්‍රමාණවත් නිින්දක් ලබා දීම අත්‍යවශ්‍යයි. බොහෝ වෙලාවට අපි මහා රැය වෙනකන් දරුවන්ව ඇහැරගෙන තියන් ඉන්නවා. පාඩම් කරව සමහර වෙලාවකදී ඒක හොඳ දෙයක් නෙමෙයි. බොහෝ වෙලාවට අපි දැකලා තියෙනවා දරුවෝ මහා රැය වෙනකන් 1-2 වෙනකන් ඔය ශිෂ්‍යත්ව වගේ විභාග වලට වඩා ඉතාම සාමාන්‍ය විභාගවලදීත් ඕනාට වඩා අපි කියන්නේ මැරිලා පාඩම් කරනවා කියලා. ඒක හොඳ ලක්ෂණයක් නෙමෙයි. දරුවෙකු සාමාන්‍යයෙන් රාත්‍රී 10වත් වෙනකොට නිින්දට යා යුතුයි. අනුමත කරන්න පුළුවන් 9 මාර 10 වගේ වෙලාවක්. මදක් පාන්දරින් ඇහැරුණාට කමක් නැහැ. හැබැයි කිසිම හේතුවකට දරුවෙක්ව ඔය 4න් ඉස්සෙල්ලා ඇහැරවන්නට එපා. 4 මාර 5 අතරේ අවශ්‍යතාවයේ අනුව අවදි වුණාට කමක් නැහැ. දරුවෙකුට සුව පහසු ලෙස අවම වශයෙන් පැය 7කවත් නිින්දක් ලබා දීම අත්‍යවශ්‍යයි. ඒ වෙලාවේදී තමයි දරුවගේ මොළයේ සෛල නැවත සංවර්ධනය වීම, මොළයේ ඇතිවන රසායන වෙනස්කම් ටික නැවත සංවර්ධනය වෙලා නිවැරදි අගයකට සමානුපාතිකව සකස් වීම, ශරීරයේ නැවත ගොඩනැගීම සිද්ධ වෙන්නේ නිින්දෙදී. ඒ වගේම තමයි මනෝවිද්‍යාවට අනුව පැහැදිලි වෙනවා දරුවෙකු දිවා කාලයේදී ලබන අත්දැකීම් සහ ඉගෙනුම් ටික දරුවගේ මොළය මත තැන්පත් වීම, එහෙම නැත්නම් ඒක මතකයේ හිටින්නට පටන් ගන්නෙ නිින්දේදී. ඒ නිසා දරුවෙකුට හොඳ අඛණ්ඩ පැය 7-8ක නිින්දක් ලබා දීම ඉතාම අත්‍යවශ්‍යයි. අවම පැය 7ක්වත් ලබා දෙන්නට ඕනේ. ඒ වගේම මතක තියෙන්නට ඕනේ තව කාරණයක් තමයි දරුවෙකුට හොඳ පාරිසරික තත්ත්වයක් තියෙන්නට ඕනේ. මේන් අදහස් කරන්න ඉතාම සුඛෝපභෝගී නිවසක්, ඉතාම නවීන උපකරණ වලින් සමන්විත කාමරයක්, ඉතාම තාක්ෂණික උපක්‍රම නැහැ. මේ ගැන නෙමෙයි කතා කරන්නේ. දරුවගේ මනසට
නිරවුල් බවක් ඇති කරන, දරුවගේ හිතට පීඩාවක් ඇති නොකරන, යම් තරමකින් හෝ දරුවගේ ඉගෙනුම් කටයුතු වලට පහසු වෙන ද්‍රව්‍ය සහිත යම් කිසි ස්ථානයක්, පරිසරයක්, ගෙයක් දරුවෙක්ට තියෙන්නට ඕනේ. ඒ නිසා අපි සමහර වෙලාවකදී ඉතා මිල අධික ගෘහ භාණ්ඩ මිලට ගනිද්දී අමතක කරනවා තමන්ගේ දරුවට පාඩම් කරන්න මේසයක් ගන්න එක, සුව පහසු පුටුවක් ගන්න එක, දරුවට පෙන් හෝල්ඩර් එකක්, පැන්සල් පෑන් ටික තියාගන්න, එයාගේ ප්‍රශ්න පත්‍ර ටික පිළිවෙලට තියාගන්න, මොනවා හරි තියෙන ෆයිල් ටික පිළිවෙලට තියාගන්න. අපිට දරුවට දෙන්නට පුළුවන් ගොඩාක් දේවල් අපේ අතින් මග ඇරලා තියෙනවා. හැබැයි අපි ඉතා මිලාදික රූපවාහිනියක්, පුටු සෙටියක් ගන්න මුදල වියදම් කරනවා. මතක තියාගන්න, දරුවෙකුට පහසුවෙන් පාඩම් කිරීමට හැකි මේසයක්, පුටුවක් නිවසේ සුදුසු ස්ථානයක් වෙන් කර දීම ඉතාම අවශ්‍යයි. එයට හුරු කරන්න ඇඳේ දිගා වෙලා පාඩම් කිරීම, තැන් තැන් වල වාඩි වෙලා පාඩම් කිරීම, ඇවිදිමින් පාඩම් කිරීම කිසිසේත්ම සුදුසු නෑ, විශේෂයෙන් විභාගයකට සූදානම් වෙන දරුවෙකුට. ඒ වගේම මතක තියාගන්න, දරුවගේ මේස රෙද්ද ලා වර්ණයකින් යුතු වීම ඉතාම වැදගත්. ස්නායු වලට බාධාවක් ඇති නොවන ආකාරයට තියෙන්නට ඕනේ. වඩා හොඳයි ලා කහ පාට, ලා කොළ පාට, ඒ වගේම සාමාන්‍යයෙන් තැඹිලි වර්ණයට හුරු වර්ණ. හැබැයි මේවා ඉතා සංකීර්ණ රටා නොතිබිය යුතුයි. බොහොම තනි වර්ණයක හෝ ඉතා සියුම් ලස්සන මෝස්තරයක් පමණක් තිබීම ඉතාම ප්‍රමාණවත් වෙනවා. දරුවෙකුගේ පාඩම් මේසයට අවම වශයෙන් වොට් 60ක 75ක අතර ප්‍රමාණයේ හොඳ ආලෝක ධාරාවක් ලැබෙන්නට ඕනේ. දරුවාගේ හුරු දකුණු අත නම් දරුවගේ වම් පසින් ආලෝකය ලැබෙන්නට ඕනේ. දරුවා වමත් නම් දරුවගේ දකුණු පසින් ආලෝකය ලැබෙන්නට ඕනේ. ඒ වගේම මේසයට හේතු කරපු පුටුවක්, මේසයක් මේ අපි බිත්තියට හේතු කරන්න එපා. මොකද දරුවා ඔළුව ඔසවපු ගමන් අඩියක් දෙකක් ඈතින් තියෙන බිත්තිය නම් පේන්නේ එය අසීරුතාවයක් ඇති කරනවා. ඒ නිසාවෙන් පාඩම් කරද්දිත් ඉතා ළඟ තියෙන පොතක් බලන නිසා ඔළුව ඔසවපු ගමන් ඉතා ඈත තියෙන දෙයක් දරුවෙක්ට පේන්න ඕනේ. අඩුක් ගානේ අඩි 25 30ක්වත් ඈත පේන නිසා ජනේලයකින් එපිට පේන වගේ තැනක් නම් ඉතාම හොඳයි. ඒ වගේම මතක තියාගන්න, දරුවෙකුගේ පාඩම් කිරීම සඳහා අපේ ගෙදර වාතාවරණය ඉතා වැදගත් වෙනවා. සමහර භෞතික දේවල් ටික ඔක්කොම දරුවට ලබලා දීලා කාමරයට ගිහලා පාඩම් කරන්න කියලා අන කරලා අම්මයි තාත්තයි ආච්චිලා සීලා ටික එකතු වෙලා ටීවී එක හයියෙන් දාගෙන, රේඩියෝ එක හයියෙන් දාගෙන අහගෙන බලාගෙන ඉන්නවා නම් දරුවගේ මනස ඒකාග්‍ර කරගන්න බෑ. ඒ නිසා ඔබ මතක තියාගන්න, ගෙදර ඇතුලේ පාඩම් කරන වෙලාව කාගෙත් පාඩම් කරන වෙලාව කරගන්න. දැන් ඔබට හිතේ අපි මොනවා පාඩම් කරන්නද කියලා. නෑ, ඔබත් පාඩම් කරන්න. සුදුසු පොතක් බලන්න. අඩු ගානේ දරුවගේ පොතකින් පොතක් බලන්න. ඔය දරුවන්ගේ තියෙන විෂය නිර්දේශ ඇතුලේ අපිටත් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. දැන් මම වෛද්‍යවරයෙක් විදියට මම වෛද්‍ය විද්‍යාව යම් තරමක් ඉගෙනගෙන තියෙනවා. නමුත් ඊට වඩා එහා ගිය වෙනත් විෂයන් දරුවෝ ඉගෙන ගන්නවා. අපි හොඳයි ඒ ගැන කතා කරන්න. ඉගෙන ගන්න. දරුවෙක්ගේ ගණන් පොතක් අරගෙන සාමාන්‍ය ගණන් ටිකක් හදන්න. ඔබගේ බුද්ධිය වර්ධනය වීමටත්, ඔබගේ දරුවගේ අතර සමීප සම්බන්ධතාවයක් ඇති කිරීමටත්, ඒ වගේම දරුවෙක්ට මම ඉගෙන ගන්න ඕනි කියන සිතුවිල්ල ඇතිවීමටත් ඒ ඊටාම ඉවහල්. ඔබ දරුවගෙන් පාඩම් අහගන්න. දරුවට කියන්න කියලා දෙන්න කියලා. දරුවට කියන්න මේ විදිහට ගානක් හදන හැටි මටත් කියලා දෙන්න කියලා. මතක තියාගන්න. ඒ තුලින් ඔබට දරුවව වඩාත් වැඩිපුර අධ්‍යාපනයට යොමු කර ගැනීමටත්, ඔහුගේ බුද්ධිය වර්ධනය වීමටත් ඉතා විශාල රුකුලක් ලබා දෙන්න පුළුවන්. පාඩම් කරනවට වඩා වැඩියෙන් පාඩම් හිටිනවා උගන්වද්දී. ඒ නිසා ඔයා ගෝලයා වෙලා දරුවට ගුරුතනතුර දීලා දරුවට කියන්න කියලා දෙන්න කියලා. ඔබ මේ පුහුණු කරලා බලන්න දරුවෙක්ට කොයිතරම් උනන්දුවකින් පාඩම් කිරීමේ ආශාව ඇති වෙනවද, සහ දරුවට කොයිතරම් හොඳින් පාඩම් මතක හිටිනවද කියන එක. ඒ වගේම මතක තියාගන්න, විශේෂයෙන් තාත්තලා, අම්මලා, ගෙවල් වලින් ආච්චිලා, සීයලා, මාමලා, බාප්පලා ඔබගේ විනය දරුවට ඉගෙනුම් පරිසරයක් සඳහා වෙනස් කර ගන්නට ඕනේ. සමහර වෙලාවට අනවශ්‍ය දේවල් පානය කරලා සුදුසු නොවන අයුරින් හැසිරෙන තාත්තලා, බාප්පලා, මාමලා, සීයලා ඉන්නවා. ඒකම ඒගොල්ලොත් එක්ක එල්ලීගෙන යන, රණ්ඩු කරන නැන්දලා, මාමලා, නෝනලා ටික ඉන්නවා. අම්මලා ඉන්නවා. වහාම මේ කාරණේ නවත්තන්න. මක් නිසාද? දරුවට කොයිතරම් හොඳ ලොකු ඉස්කෝලයක් අරන් දීලා, වටින ඇඳුම් ටික අරන් දීලා, ඊටාම නමගිය ගුරුවරුන්ගේ පන්ති වලට යවලා, ගෙදරටත් ගුරුවරු ගෙන්නලා, එයාට ඕනගෙන සියලු පහසුකම් සපයලා ඉගෙන ගන්න කියලා කිව්වත් අම්මයි තාත්තයි රණ්ඩු වෙනවා නම්, ආච්චිලා සීයලා මැද්දට පැනගෙන ප්‍රශ්න ඇති කරනවා නම්, නැන්දලා මාමලා අතපොවලා පවුල ඇතුලේ ප්‍රශ්න ඇති කර ගන්නවා නම්, දරුවෙක්ට නිදහස් මනසෙන් ඉගෙන ගන්න බෑ. ඒ නිසා අවම පහසුකමක් යටතේ වුණා දරුවෙක් හොඳට ඉගෙන ගන්නවා, ඔහුගේ බුද්ධිය වර්ධනය වෙනවා. ගෙදර අම්මා තාත්තා ඇතුළු මේ කූඩුව හරි ලස්සනට තියෙනවා නම්. ඒ නිසා ඔබට ඉතාම බලවත් වගකීමක් තියෙනවා දරුවගේ මනසට කිසි වෙලාවකදී අහිත අදහසක්, ඍණ අදහසක්, වැරදි අදහසක්, දෙමව්පියෝ ගැන තරහක්, වෛරයක්, කලකිරීමක් ඇති නොවන ආකාරයට ගෙදර අවිනිශ්චිත බවක් තියෙනවා කියලා නොදැනෙන්නට දරුවට පහසුකම් සැපයීම. ඒ වගේම මතක තියාගන්න, දරුවෙකුගේ අධ්‍යාපනයට නැත්නම් බුද්ධි වර්ධනයට ඉතාම වැදගත් වෙන දෙයක් තමයි බුද්ධි වර්ධනය වෙන්න පුළුවන් දේවල් කියවීම සහ බැලීම. සමහර වෙලාවට සුදුසු නොවන නාට්‍ය,
සුදුසු නොවන යම් කාටුන්, සුදුසු නොවන පොත්පත්, සුදුසු නොවන පත්තර බැලීම කියන්නේ දරුවෙකුගේ නිර්මාණශීලීත්වය මොට කර දමන බුද්ධිමය තත්ත්වය පහත හෙළන තත්ත්වයක් තියෙනවා. ඒ නිසා හොඳ නිර්මාණ කියවන්න දෙන්න, හොඳ පොත්පත් හොයලා අරගෙන දෙන්න. ඔබට දන්නේ නැත්නම් ඒ ගැන කාගෙන් හරි අහන්න. තෝරාගත්ත හොඳ රූපවාහිනී වැඩසටහන නැරඹීමට දරුවෙක්ට අවස්ථාව දෙන්න. අනිත් වෙලාවට ගෙදර රූපවාහිනිය වහලා තියාගන්න, ඔබත් මතක තියාගන්න. ඒ වගේම දරුවෙකුගේ බුද්ධි මට්ටම ගැන සැලකීමේදී ඉතා ඉහළින් කතාවට ලක් වෙන දෙයක් තමයි දරුවෝ පරිගණක සහ ඔය ටච් ෆෝන් පාවිච්චි කරන්න ඕනද කියන එක. ඔව් ඕනේ. ඔව් ඕනේ. මාක්නිසාද වර්තමාන ලෝකයේ තවත් ඉස්සරහට යනකොට දරුවට මේ තාක්ෂණික මෙවලම් එක්ක තමයි ඉස්සරහට යන්න වෙන්නේ. ඒ නිසාවෙන් දරුවා ඔය ස්මාර්ට් ෆෝන් එක පාවිච්චි කරපුවාවේ, පරිගණකයේ ලැප්ටොප් එක, iPad එක පාවිච්චි කරපුවාවේ. හැබැයි ඒ පාවිච්චි කිරීමේ විනය මව්පියා විසින් පැහැදිලිව පාලනය කළ යුතුයි. කිසිම අවස්ථාවකදී දරුවෝ මෙවැනි තාක්ෂණික උපකරණ අරගෙන තමන්ගේ කාමරයට නොයා යුතුයි. රහසේ භාවිතා නොකළ යුතුයි. එය ගෙදර සාලේ ප්‍රසිද්ධ ස්ථානයේ භාවිතා කරන්න අවසර දෙන්න, අන්තර්ජාලගත වෙන්න අවසර දෙන්න. සුදුසු දේවල් හොයලා බලලා දරුවට වැදගත් වෙන දේවල් එක්ක තාක්ෂණික උපකරණ භාවිතා කිරීමට නිවසේ ඉඩ දෙන්න. ඒකටත් සුදුසු කාලයක් වෙන් කරන්න. අනිත් වෙලාවට පැත්තකින් තියන්න. මේ හුරුව දරුවට දෙන්න නම් අම්මගේ තාත්තගේ ෆෝන් එකත් ඕෆ් වෙන වෙලාවක් තියෙන්න ඕනේ. ඒවත් පැත්තකින් තියලා අම්මයි තාත්තයි, අම්මා තාත්තා විදියට දරුවොත් එක්ක ගැවසෙන වෙලාවක් තියෙන්න ඕනේ. ඔයාගේ ෆෝන් එක ඔබ දරුවට කියනවා නම් අයින් වෙන්න කියලා. ඒක පැහැදිලි හොඳ උත්තරයක් නෙවෙයි. මක් නිසාද? ආදර්ශය වැරදි වෙන නිසා. වර කතාවටත් කියන්නේ කකුළු ඇදේට යන ගමන් පුතාට කිව්වට කෙලින් යන්න කියලා යන්නේ නැහනේ. ඒ නිසා අපි කෙලින් යමු. දරුවා ඒක ආදර්ශයට ගනී. ඒකම දරුවෙක්ගේ බුද්ධි වර්ධනයට වැදගත් වෙන තවත් ඉතා විශේෂ කාරණයක් තමයි දරුවගේ බුද්ධියට අත්‍යවශ්‍ය වෙන යම් ක්‍රියාකාරකම් වල නිරත වීම. බොහෝ වෙලාවට අපි ඕනෑවට වඩා දරුවෙක්ව ඇකඩමික් එකක, ඒ කියන්නේ පන්ති කාමර අධ්‍යාපනයේම ප්‍රශ්න පත්තරවල, කොළවල, පොත්වලම හිර කරලා වාඩි කරලා තියලා තියෙනවා. මේ දරුවෙකුගේ බුද්ධිය හීන වීමට එක කාරණයක්. දරුවෙක් හොඳට ක්‍රියාශීලී වෙන්නට ඕනේ. දරුවන්ව දාන්න එයා කැමති හොඳ ක්‍රීඩාවකට. කාලනාස්තියක් නෙමෙයි. ඒක ඉතා විශාල ආයෝජනයක්. දරුවා කරාතේ, ජූඩෝ වගේ ඒවා, එහෙම නැත්නම් කැඩටින් වගේ ඒවා, ශිෂ්‍යබඩ ව්‍යාපාරය, ස්කවුටින්, ඊළඟට පිහිනුම්, ස්විමින් වගේ ඒවා, වෙනත් ක්‍රීඩාවකට දරුවන් කැමති නම් දරුවෙක් ඒකට යොදවන්න. දරුවෙක්ගේ කාලය ක්‍රීඩාවකට යොමු වීම, ව්‍යායාම වලට යොමු වීම ඉතාම වැදගත් දෙයක්. ඒ වගේම දරුවෙක් එක්ක සතියේ අඩු ගන්න එක දවසක හවස් වරුව දරුවාට නිදහසේ ඉන්න ඉඩ දෙන්න. දරුවගේ මොළයේ වර්ධනයට, බුද්ධියේ වර්ධනයට ඒ නිදහස ඉතා වැදගත් වෙනවා. ඒ වගේම පවුලේ අය එකතු වෙලා යම් ක්‍රියාකාරකම් කිරීම ඉතාම වැදගත් වෙනවා. ඒකම දරුවෙක් සුදුසු නිර්මාණ වැඩවලට යොමු කිරීම ඉතාම වැදගත් දෙයක්. දරුවන්ගේ බුද්ධිය වර්ධනය වීමේදී ස්නායු අතර ඇතිවන අන්තර් සම්බන්ධතා ජාලය වැඩි වන තරමට බුද්ධිය වැඩි වෙනවා. එසේ ජාලවල වර්ධනයක් ඇති වෙන්න නම්, ස්නායු අතර අන්තර් සම්බන්ධතා වැඩි වෙන්න නම් විශේෂ ක්‍රියාකාරකම් වල යෙදෙන්නට ඕනේ. විශේෂයෙන් අත්පා ඇඟිලි හසුරවමින්, ඇස හසුරවමින්, බුද්ධිය මෙහෙවමින් කරන ක්‍රියාකාරකම් අවශ්‍යයි. ඒ නිසා දරුවෙක් වැලි අල්ලමින්, කුඩා කාලේ නම් විශේෂයෙන් වැලි අල්ලමින්, ඇට වර්ග අල්ලමින්, යම් දේ අහුලා ගනිමින්, කපමින්, ඉරමින්, අලවමින් සිදු කරන ක්‍රියාකාරකම් දරුවෙකුට දෙන්නට ඕනේ. ඒ වගේම අත්පා හොඳින් වෙහෙසන, හොඳට දාඩිය දාන, හොඳට ක්‍රීඩා කරන, අභියෝග වලට මුහුණ දීමේ ක්‍රීඩා ඉතා අත්‍යවශ්‍යයි. ඒ වගේම සඳහන් කරන්නට ඕනේ අපිට තීච්ච ජන ක්‍රීඩා ඉතා විශාල වශයෙන් තිබුණා. එවැනි යම් ජන ක්‍රීඩාවන් දරුවෙකු හුරු වීම ඉතාම වැදගත්. සමහර විට අපි වැඩි නොහිතුවාට උන්චිලි පැදීම, බට්ට පැනීම, ඔය පංචදාන ක්‍රීඩාව, ඔලින්ද කෙලිය, එහෙම නැත්නම් අර මදටියට වලින් අපි කරපු යම් ක්‍රීඩා, මේවා වලින් දරුවෙකුගේ බුද්ධිය වර්ධනය වෙනවා. දාම් මැදීම, කැරම් ක්‍රීඩාව, චෙස් ක්‍රීඩාව පුදුමාකාර විදිහට දරුවෙකුගේ චින්තන ශක්තිය, නිර්මාණ ශක්තිය වර්ධනය කරන දේවල්. ඒ වගේම නර්තනය, සංගීතය, චිත්‍ර ඇඳීම, මෙවැනි සෞන්දර්යාත්මක ක්‍රියා දරුවෙකුගේ බුද්ධිමය හැකියාව ඉතා ඉහළට ගේනවා. හැබැයි මේක ඇතුලේ කියන්නට ඕනේ කාරණය තමයි එවැනි දේ අපි කරන්න ඕනේ දරුවෙක්ව අමුතු විදිහේ ස්ටාර් එකක් කරන්න නම් නෙමෙයි. කොහොමවත් තරග වලට යවන්න නෙමෙයි. එය දරුවාගේ සාමාන්‍ය පන්ති කාමර අධ්‍යාපනයේට ඉවහල් වන ආකාරයට, මොකද ඒක වම් මොළයටයි වඩා බරපතලව බලපාන්නේ. ඒ නිසා දකුණු මොළයත් එක්ක සමබර වීමට දකුණු මොළය උත්තේජනය කරන, මොළයේ දකුණු කොටස උත්තේජනය කරන යම්කිසි ක්‍රියාකාරකමකට යොමු කිරීමයි ඕනේ. ඒ නිසා බලාපොරොත්තු වෙන්න එපා දරුවා එවැනි තරඟ වලින් ජයග්‍රහණ කිරීම. ඒක අවශ්‍යතාවයක් නැහැ. හැබැයි දරුවා යම්කිසි ක්‍රීඩාවක, ඒ වගේම සෞන්දර්ය යම්කිසි ක්‍රියාවලියක නිරත වීම ඉතාම අත්‍යවශ්‍ය දෙයක්. ඒ හින්දා පිරිමි දරුවෙක් වුණත්, ගැහැණු දරුවෙක් වුණත්
සංගීතය නර්තනය වගේ දේකට යොමු වීම හරිම අත්‍යවශ්‍යයි. ඒයින් දරුවෙකුට පුදුමාකාර වින්දනයක් එක්ක ඔහුගේ ජීවිතයේ හික්මීමක් සමග බුද්ධි වර්ධනයට ඉවහල් බවක් ලැබෙනවා. ඒකම කතා කරන්න ඕනේ තව කාරණයක් තමයි දරුවගේ නිර්මාණයන් අපි අගය කරනවාද කියන එක. මක්නිසාද මේ සියල්ල සැපිරෙන මොහොතකදී දරුවා අපිට ඉදිරිපත් කරන යම් යම් නිර්මාණ අපි අගය කිරීමකට ලක් කරේ නැත්නම් දරුවට යම්කිසි ආකාරයක මොටිවේෂන් එකක් දුන්නේ නැත්නම් දරුවට ඉදිරියට යාමේ උවමනාව කියන එක අඩාල වෙන්න පටන් ගන්නවා. එයා හිතනවා මට බැරි වෙයි කියලා. හොඳින් මතක තියාගන්න දරුවෙක් කියන්නේ දරුවෙක්නේ. අතපසු වී වැරදීම් ඕනෑතරම් වෙන්න පුළුවන්. ඔබේ දරුවා ගණිතයට ගත්තේ ලකුණු 5යි නම් ඒක අගය කරන්න. චිත්‍රය ඇදලා තියෙනවා වැරදි නම් ඒක අගය කරන්න. මොකද මේක මේ ලොකු මහා බරපතල සිද්ධියක් නෙවෙයි. එතකොට දරුවා වරද්ද කරන දේ ඇතුලේ තියෙන චූටි හොඳ අල්ලගන්න. ඒ හොඳ ගැන කතා කරන්න. ඒක අගය කරන්න. හෙමින්සරේ දරුවට ඔහුගේ වැරදි අඩුපාඩුකම් හදාගන්න මඟ පෙන්වන්න. එවිට පුළුවන් වෙනවා දරුවට තමන්ගේ මනස කඩාවට්ට ගන්නේ නැතුව, ලැජ්ජ වෙන්නේ නැතුව ක්‍රමානුකූලව ඉදිරියට එන්න. ඔබ කළ යුතු කාරණය තමයි දරුවගේ ලකුණු ප්‍රමාණය අඩු නම් යම්කිසි ආකාරයකින් බුද්ධි මට්ටමේ අඩුවක් පේන්න තියෙනවා නම් දරුවට දඬුවම් කරන්න එපා, ගහන්න බයින්න යන්න එපා, දරුවව අවඥාවට ලක් කරන්න එපා. අනිත් අය අතරේ දරුවට අපහාස කරන්න එපා. දරුවගේ අඩුපාඩු කතා කරන්නත් එපා. එසේ කිරීමෙන් සිද්ධ වෙන්නේ දරුවා මානසිකව ඇද වැටිලා යම්කිසි ආකාරයක කාංසාත්මක අක්‍රමතාවයන් පවා ඇති වෙලා ඔහුගේ අවදි වෙන්න තියෙන බුද්ධිය අවදි නොවි එහෙම්මම මිය යාමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා ඔබ කල යුත්තේ දරුවගේ අඩුපාඩු ටික දැක්කනම් අඩුපාඩු අතර තියෙන හොඳ ගැන කතා කරලා අඩුපාඩු ටික හදන්නේ කොහොමද කියලා ඒ පිළිබඳ ප්‍රවීණයන් සමග කතා කරන්න. දරුවගේ ගුරුතුමා එක කතා කරන්න, ගුරුවරිය එක කතා කරලා අහන්න මොනවද අඩුපාඩු. දරුවා නැති තැන ගුරුවරුත් මතක තියාගන්න දරුවා ඉස්සරහා දරුවගේ අඩුපාඩු කියන්න එපා. දරුවගේ අඩුපාඩු ටික හොයලා බලලා සටහනක් හදාගන්න. ගුරුවරයාගෙනුත් අහන්න මම මොනවද කරන්න ඕනේ, මොනවද අපිට මේකට දෙන්න පුළුවන් බාහිර උත්තර ටික. ඊළඟට වෙනත් අධ්‍යාපනය පිළිබඳ විශේෂඥයන් ඉන්නවා. ඔවුන් හමු වෙන්න. හමුවේ ලහන්න මගේ දරුවට මෙවැනි දුර්වලතාවයක් තියෙනවා. කොහොමද අපි උදව් කරන්නේ? හොඳ ගුරුවරයෙක් තව හොයලා දෙන්න ඕනේද? නැත්නම් මග ඇරුණ පාඩම් වලට උදව් කරන්න තව කාව හරියට ඕනේද? එහෙම නැත්නම් යම්කිසි විෂය ධාරාවකට අයිති මූලික සංකල්ප බේසික් කන්සෙප්ට් එයාට අමතක වෙලා නම්, බැරි වෙලා නම්, මග ඇරිලා නම් ඒවට උදව් කරන්න නැවත මතක් කරලා දෙන්න යම් ක්‍රමයක් ඕනේද? ඒ වගේම අනිත් පැත්තෙන් දරුවට වෙන මානසික ව්‍යාකූලත්වයක් තියනවාද? නැත්නම් අධ්‍යාපනයට බාධා කරන කිසියම් මානසික ගැටලුවක් තියනවාද? මොකද ඩිස්කැල්කුලියා, ඩිස්ලෙක්සියා, ඩිස්ග්‍රැෆියා වගේ යම්කිසි රෝගාබාධ සහ අක්‍රමතා කීපයක් තියෙනවා. ඒවත් දරුවෙකුගේ අධ්‍යාපනය අඩාල කරන්න හේතු වෙන්න පුළුවන්. ඒතකොට එවැනි දේ පිළිබඳවත් අපි හොඳින් හොයලා බැලුවොත් උදව් කළොත් දරුවෙකුගේ බුද්ධි වර්ධනයක් අපිට ඇති කර ගන්නට පුළුවන්. ඒ වගේම මතක තියාගන්න අනිත් පැත්තෙන් දරුවන්ගේ ඇස කන නාසය පිළිබඳව කිසියම් ආකාරයක ගැටලුවක් තියෙනවා නම් ඒකත් දරුවගේ බුද්ධි වර්ධනයට හානියක් වෙන්නට පුළුවන්. එතකොට ඉගෙනුම හානි වෙන්න පුළුවන්. ඒ නිසා දරුවෙකුගේ අඩුපාඩු දකිනවා නම් අපි ඒ ගැනත් හොයලා බලන්න ඕනේ. ඒ වගේම මතක තියාගන්න ආයුර්වේද ප්‍රවේශයකටත් අනුව ටිකක් කතා බහ කරනවා නම් දරුවෙකුගේ දිනචර්යාව අවතුම් පැවතුම් වලින් දරුවෙකුගේ බුද්ධි මට්ටම ඊටම වර්ධනය වෙනවා. දරුවන් සමග කතා කරන්න. අතීතය ගැන කියලා දෙන්න. අපේ ටීචර් ශ්‍රී විභූතිය, අපේ ටීචර් හැකියා දක්ෂතා ගැන දරුවොත් එක්ක කතා කරන්න. ඒ වෙලේ දරුවට අභිමානයක් හට ගන්නවා. ඒ අභිමානය දරුවගේ බුද්ධි වර්ධනයට ඉවහල් වෙනවා. ඒ වගේම කතන්දර කියලා දෙන්න. එවිට එයාගේ නිර්මාණශීලීව චින්තනය ඊටම ඉහළින් වර්ධනය වෙන්න පටන් ගන්නවා. එතකොට දරුවෙකුගේ ඉමේජිනේෂන්ස් හොඳින් වර්ධනය වෙනවා නම් ඒ දරුවට ඊටා හොඳ බුද්ධියක් හිමි වෙන්නට පටන් ගන්නවා. ඒ වගේම තමයි දරුවන්ව පිළිවෙලට ස්නානය කරවීම. ඒ වගේම දරුවෙකුගේ බුද්ධි වර්ධනයට හේතු වෙන ආහාර ද්‍රව්‍ය ගැන කතා කළා, ජලය ගැන කතා කළා, හිසට තෙල් දැමීම ගැනත් කියන්නට ඕනේ. කුඩා කාලයේදී නම් ඔය අරූද කියන තෙල් වර්ගය ඊටාම හොඳයි. ඉස්කෝලේ යනකොට තෙල් නාවල යවන්න බෑ. ඒ වෙනුවට බිංදු 2 3ක් ඔලුවට දාලා යවන්නට පුළුවන් හිස මුදුනට. ඒ වගේම තමයි ස්නානයට පෙර හොඳින් තෙල් ගල්වලා සුදුසු තෛල වර්ගයක් ඒක ඔබේ ආයුර්වේද වෛද්‍යතුමා එක කතා බහ කරන ඔබේ දරුවට ගැලපෙන හිසට දාන්න පුළුවන් හොඳ තෙලක් කතා කරලා ලෙඩකට නෙමෙයි මේවා කරන්නේ. දරුවෙකුගේ තියෙන සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කරන්නයි කරන්නේ. හොඳින් හිස සම්බාහනය කරලා පැයක් දෙකක් ඉන්නට ඇරලා දරුවව ස්නානය කරවන්න පුළුවන්. හොඳින් නෑවට පස්සේ හොඳට කොණ්ඩේ වේලුනහම තෙල් බිඳුවක් දෙකක් හිසට දැමීම හොඳටම ප්‍රමාණවත්. ඒ වගේම දරුවෙකුගේ අනිත් පැත්තෙන් ප්‍රතිශක්තිකරණයේ ඉහළ නැංවීම සඳහා අවශ්‍ය කරන යම් කාරණා අපි ඉටු කරන්න ඕනේ. ඒ වගේම මතක තියාගන්න විවිධ අනවශ්‍ය බීම වර්ග වලට වඩා අපි දරුවෙකුට එක වේලකට හරි හවස තේයකට හරි බෙලිමල්, රණවරා, ඉරමුසු, බෙලිකටු, බෙලිගැට මද වගේ දෙයක් තම්බලා ඒක තේ එකක් වගේ රස්සනට හදා ගන්න පුළුවන්. ඉරමුසු හරිම සුවඳවත්, හරිම රසවත්. ඒ වගේ පානයක් දරුවෙකුට හුරු කරවන්නට පුළුවන්. ඒ වගේම සාමාන්‍ය සීනි වලින් ආහකට ගිහිල්ලා කිතුල් හකුරු, කිතුල් පැණි වගේ දේවල් භාවිතයට අපි හුරු වීම ඉතාම අත්‍යවශ්‍යයි. ඒ වගේම මතක තියාගන්නට ඕනේ අපි
දරුවෙකුට පමණට වඩා දෙන අනවශ්‍ය පැණි රස ආහාර වලින් දරුවෙකුගේ ක්‍රියාශීලීත්වය ඕනෑවට වඩා වැඩිවීමත් බුද්ධියට හානිකර තත්ත්වයන් ඇති වෙන්නටත් පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි දේශීය වශයෙන් අපි පාවිච්චි කරන සහල් වර්ග ඊටාම වැදගත් බව මතක තියාගන්න ඕනේ. කැඳ ඊටාම වැදගත්. අපිට යම්කිසි කොළ කැඳ වර්ගයක් අඩු ගානේ සතියකට දවස් 2ක් 3ක්වත් දෙන්න පුළුවන් නම් දරුවෙකුගේ බුද්ධි වර්ධනයේට ඒ ඊටාම ඉවහල් වෙන බව ඔබ මතකයට ගන්න. ඒ වගේම ඔබේ දරුවගේ වෙනත් ගැටලුවක් ඔබට විශේෂයෙන් දකින්න තියෙනවා නම් ඔබගේ වෛද්‍යවරයා සමග කතා කරන්න. දරුවගේ යම්කිසි මානසික වශයෙන් නොසන්සුන් බවක් තියෙනවා නම්, එයා හැමතිස්සෙම මකනවා නම්, කෙලගගා මකනවා නම්, පැන්සලේ කොන කනවා නම්, පොත් කිලුටු කර ගන්නවා වැඩි නම්, පොතේ කොළ ගොඩක් ඉරනවා නම්, එවැනි යම්කිසි ක්‍රියාකාරකම් සිද්ධ වෙනවා නම් ඔබට දැනෙනවා නම් දරුවා පුදුම විදිහට පාඩම් මග අරිනවා, ලියාගෙන ගෙදර එන්නේ නැහැ, වැරදියට ලියනවා, අකුරු අනිත් පැත්ත හරවනවා, ඒ වගේම රූලේ තාම හරියට යාට ලියා ගන්න බෑ, අකුරු වල ප්‍රමාණය එක ප්‍රමාණය පුදුම කැපක් තියෙනවා නම්, අකුරු එකට අමුණලා ලියනවා නම්, මෙවැනි ගැටලු ඔබට නිතර දැනෙනවා නම්, සුළු උපදේශයකින් එය නිවැරදි කර ගැනීම අපහසුයි කියලා දැනෙනවා නම්, ඔබ හොඳ මනෝවිද්‍යා උපදේශකවරයෙක්, මනෝවෛද්‍යවරයෙක් සමග කතා බහ කරලා දරුවගේ අධ්‍යාපනයට උදව් කරන්න. එය දරුවගේ බුද්ධි වර්ධනයට ඉතාම ඉහළ පිටුවහලක් වේවි. ඒ නිසා මෙවැනි ක්‍රමවේද වලින් අපිට පුළුවන් දරුවෙකුගේ බුද්ධි මට්ටම ඉතාම ඉහළට රැගෙන යන්නට.